සුබ දවසක්. අපේ පරිගණක පන්ති YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තොරතුරු හා සංවේදන තාක්ෂණය ඉගෙන ගන්න දූ දරුවන්ට 10 සහ 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දූ දරුවන්ට මා විසින් සකස් කළ ප්‍රශ්න 10ක බහුවර්ණ ප්‍රශ්න මාලාවේ දෙවෙනි වීඩියෝ ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්ක කරගත් අනිවාර්ය දැනුම මේ හරහා ඔබ වෙත ගෙනෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම 10 වසර 11 වසර ශ්‍රේණි දෙකේම විෂය සමගාමී කරුණුත් මේ ප්‍රශ්නත් එක්කම ඔබට ලබා දෙන අතර ඔබට පුළුවන් අපේ YouTube channel එක හරහා පහළ වීඩියෝ description එකේ දාලා තියෙන මේ paper එක download කරගෙන print කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔබට තියෙන අදහස් comment කරන්න, like කරන්න. ඒ වගේම ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක අපිට ලොකු ධෛර්යයක් වේවි. හොඳයි. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝවෙන් 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට කතා කරන්න. මීට පෙර පළවෙනි වීඩියෝවෙන් අපි ප්‍රශ්න 20ක් සාකච්ඡා කළා. ප්‍රශ්න 1000ක් දක්වා බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සියලුම ප්‍රශ්න නැවත නැවත වාරයක් ඔබට පුළුවන් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මේවට අදාළ කරුණු පොතෙන් පෙළ පොතෙන් නැවත නැවත ඔබට කියවන්න. කියවලා අදාළ කරුණු හොඳින් මතකයේ රඳවා ගන්න. ඒත් එක්කම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේ ප්‍රායෝගික විෂයට අදාළ කරුණු ඔබ හොඳින් අධ්‍යයනය කරන්න, ප්‍රායෝගිකව උපරිම අත්හදා බලන්න පුළුවන් දේවල් අත්හදා බලන්න, පරිගණකවල ක්‍රියාකාරකම් වල නිරත වෙන්න, පරිගණක දැනුම, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ දැනුම ලබා ගැනීම ඉතාමත් වැදගත්. ප්‍රායෝගික දැනුම ලබා ගැනීම ඉතාමත් වැදගත්. හොඳයි. 21 වෙනි ප්‍රශ්නයෙන් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳ දැනුම. වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන්නේ data communication media. එතකොට ඔබට ඔබගේ පෙළ පොතේ 10 වසර පෙළ පොතේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා මාතෘකාවක් යටතේ ඔබට මේ ගැන උගන්වනවා. විශේෂයෙන්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය දෙකක් ගැන ඔබට කියනවා. එකක් තමයි නියමු මාධ්‍ය, අනික තමයි නියමු නොවන මාධ්‍ය. දැන් මේ නියමු මාධ්‍ය යටතේ ඔයගොල්ලන්ට උගන්වනවා විශේෂයෙන්ම තවත් අනුමාතෘකා කිහිපයක්. නියම මාධ්‍ය කියලා කියන්නේ දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා මාධ්‍ය භෞතික මාධ්‍යයක් නම් අන්න එකට කියනවා නියම මාධ්‍යයක් කියලා. මේ සඳහා උදාහරණ විදියට මේ පාඩමේ අරගන්නවා සමාක්ෂක කේබල්, ප්‍රකාශ තන්තු ආදී තාක්ෂණයන් කොහොමද මේකට යොදාගන්නේ කියලා. ඔබට ඒ සඳහා විශේෂ දැනුමක් ලබා දෙනවා. ඒත් එක්කම නියම නොවන මාධ්‍යත් ඔබට කියලා දෙනවා. නියම නොවන මාධ්‍ය කියලා කියන්නේ උදාහරණයක් විදියට ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග, අදෝරක්ත කිරණ මේ ආදී වශයෙන් නියම නොවන මාධ්‍ය ගැනත් ඔබට පෙළ පොතේ කියලා දෙනවා. මේ ප්‍රශ්නයට ඔබෙන් අහනවා වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කුමක්ද? මේ ප්‍රශ්නයේදී ඔබගෙන් මේ අහනවා coaxial cableද, එහෙම නැත්නම් UTP cableද, microwave cableද, fiber optic cableද වඩාත්ම වේගවත් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා. ඔබට ලේසියෙන්ම උත්තරය සොයා ගන්න පුළුවන්. දැනට සොයාගෙන තියෙන වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය විදියට fiber optics cable හඳුන්වන්න පුළුවන්. ඒක නිසා මේකෙදි පිළිතුරු විසින් ඔබට තෝරගන්න සිද්ධ වෙනවා fiber optic cable කියන පිළිතුර. එතකොට නැවතත් ඔබට පුළුවන් මේ ප්‍රශ්න සඳහා අදාළ විෂය කරුණු ඒ පොත්වලින් කියවලා අවබෝධ කරගන්න. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නයට 22 වෙනි ප්‍රශ්නයට යමු. හොඳයි, 22 වෙනි ප්‍රශ්නයෙන් ඔබගෙන් අහනවා ඇල්ගොරිතමයක් යනු. උත්තර හතරක් ඔබට දීලා තියෙනවා. පරිගණක භාෂාවකි, මෙහෙයුම් පද්ධතියකි, සවිස්තරාත්මකව පියවරෙන් පියවර ලියවුණු විසඳුමකි. හතරවෙනි උත්තරය පරිගණක කේත විශේෂයකි. දැන් ඔබ දන්නවා 11 වසර පෙළ පොතට අදාළව ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතම ගොඩනැගීම කියන මාතෘකාවේ යටතේ ඔබට ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද කියලා දෙනවා. මොකක්ද ඇල්ගොරිතමයක් කියන්නේ? ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමය තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. එතකොට ඔබට උදාහරණ විදියට පාඩමේදී කියලා දෙනවා උදාහරණ කිහිපයක්ම. දැන් උදාහරණයක් විදියට ලිපියක් තැපැල් කරනවා නම් ඒකට අදාළ පියවර ටික අපිට ලියා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ඉස්සෙල්ලම ලිපිය ලියන්නට ඕන. ඊට පස්සේ ලිපිය නවන්නට ඕන. ඊට පස්සේ ලිපිය ලියුම් කවරයකට දාලා ඊළඟට ලිපිනය ලියලා ඊටත් පස්සේදී මුද්දරයක් අලවලා ඊට පස්සේ තමයි අපි තැපැල් කරන්නේ. එතකොට මේ වගේ පියවර කිහිපයකින් මේක යුක්ත වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබට මේ ඇල්ගොරිතම් එක ගත්තට පස්සේ ඔබට මේ ගැටලුව විසඳ ගන්න අදාළ පියවර ටික ලියන්න පුළුවන්.
අන්න ඒ වගේ ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පියවරෙන් පියවර ලියන විසඳුම් කුලකයට අපි කියනවා සවිස්තරාත්මක ලියපු විසඳුම් ලයිස්තුවට අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. එතකොට ඔබට පේනවා මේ ප්‍රශ්නේ ඇල්ගොරිතමයක් කියන්නේ පරිගණක භාෂාවක කියන පිළිතුර අයින් කරන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතිය කියන පිළිතුරත් අයින් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පිළිතුරේ තියෙනවා සවිස්තරාත්මකව පියවරෙන් පියවර ලියුණු විසඳුමකි. ඔව් ඒක තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. එතකොට පරිගණක කේත විශේෂයකි. ඇත්තටම පරිගණක කේත නෙමෙයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. සවිස්තරාත්මකව පියවරෙන් පියවර ලියවුණු විසඳුමකට තමයි අපි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. එතකොට ඔබට පුළුවන් 11 වසර මේ පාඩම නැවත වාරයක් කියවලා ඒකේ තියෙන උදාහරණ ටිකත් නැවත හොඳට මෙනෙහි කරලා බලන්න. ඇල්ගොරිතම් සඳහා ඔබට අදාළ ගැටලු ඊට පස්සේ निराකරණය කරගන්න පහසු වේවි. හොඳයි අපි ඊළඟට 23 වෙනි ප්‍රශ්නයට යමු. හොඳයි 23 වෙනි ප්‍රශ්නයෙන් ඔබෙන් අහනවා බැංකුවේදී චෙක්පත් කේතයක් කියවීම සඳහා භාවිතා කරනුයේ. උත්තර 4ක් දීලා තියෙනවා. OCR, MICR, scanner, UTP. ඔබ දන්නවා 10 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පෙළ පොතේ ඔබට පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක කියන මාතෘකාව යටතේ උගන්වනවා ආදානුපක්‍රම, ප්‍රතිදානුපක්‍රම මේ ආදී වශයෙන් ඔබට උගන්වනවා පාඩම් කිහිපයක්. මේ පාඩම් වල ඔබට සඳහන් වෙනවා බැංකුවකදී චෙක්පත් කියවීම සඳහා භාවිතා කරන චෙක්පත් කේත කියවීම සඳහා භාවිතා කරන්නේ කුමන උපකරණයද කියලා. එතකොට මේ සඳහා භාවිතා කරන උපකරණ කිහිපයක් තියෙනවා. දත් ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ. මේ යටතේ අපි කතා කරලා තියෙනවා ඔබට මතක ඇති බාකෝඩ් රීඩර්. එතකොට ඒත් එක්කම බාකෝඩ් එකක් කියවීම සඳහා පරිගණක යන්ත්‍රයේ භාවිතා කරන උපකරණේ බාකෝඩ් රීඩර් එක. ඊට පස්සේදී MICR එහෙම නැත්නම් magnetic ink character reader කියන එක recognition කරන එක reader කියන එක MICR කියන එක. ඒත් එක්කම OCR device එක මේක තියෙන අපිට පිළිතුරේ OCR device එක ගැන optical character recognition කියන එක. මේ ආදි වශයෙන් උපකරණ කිහිපයක් ඔබට මේ පාඩම යටතේ ඉගෙන ගන්න පුළුවන්. බැංකුවේදී චෙක්පත් කියවීම සඳහා භාවිත කරන්නේ මේ MICR කියන එක. එතකොට MICR කියලා කියන්නේ magnetic ink character reader කියන. MICR magnetic ink character reader මේ උපකරණය ඇත්තටම බැංකුවක තියෙන චෙක්පතක නිවැරදිතාවය පරීක්ෂා කිරීමට භාවිත කරනවා. චෙක්පතේ තියෙන කොටසක මෙන්න මේ ඔබට පේන පිළිතුරේ තියෙන මේ කොටසක අඩංගු කේතය මේ හරහා කියවා ගන්න පුළුවන්. බැංකු කේතය නැත්නම් බැංකු ගිණුමේ අංකය පරිගණකය වෙත ආදානය කිරීම සඳහා මේ උපකරණය භාවිත කරනවා. MICR කියන උපකරණය. ඔබට මේක බලා ගන්න පුළුවන්. මේ පින්තූර එකත් මම දාලා තියෙනවා. හොඳයි අපි 24 වෙනි ප්‍රශ්නයට යමු. 24 වෙනි ප්‍රශ්නේ ඔබෙන් අහනවා පරිගණකයක් ඇසුරෙන් උපන්දින සුබ පැතුම් පතක් සෑදීම සඳහා අපේක්ෂා කරයි නම් දී ඇති පැකේජ් අතරින් ඔබ තෝරා ගන්න ලබන පැකේජය වන්නේ මොකක්ද කියලා අහනවා. අපිට දීලා තියෙනවා Microsoft Word කියන පිළිතුර, Microsoft Paint කියන පිළිතුර, Microsoft Excel කියන පිළිතුර, Microsoft Access කියන පිළිතුර. ඔබට මේ උපන්දින සුබ පැතුමක ආකෘතියක් ආදර්ශයක් මම යටින් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සන අකුරු භාවිතා කරලා එතකොට පින්තූරයක් කේක් එකක බැලූන්ස් වල ප්‍රසන්ට්ස් වල මොනවා හරි පින්තූර ඇතුළත් කරලා විවිධ අක්ෂර යොදාගෙන වර්ඩ් ආර්ට්ස් වගේ දේවල් හැඩ කළ අකුරු යොදාගෙන රේඛා වගේ දේවල් වලින් ඒක අලංකරණය කරගෙන හදන්න මේ උපන්දින සුබ පැතුම නිර්මාණය කරන්න භාවිතා කරන්න පුළුවන් පැකේජ් එක මොකක්ද කියලා ඔබෙන් අහන්නේ. ඔබ එදිනදා ජීවිතේ මේ වගේ දේවල් පරිගණකයක් භාවිතා කරලා කරන්නට පුරුදු වෙන්නට ඕන. ඒක තමයි ඔබගේ බලාපොරොත්තුව. ඔබගෙන් බලාපොරොත්තු වෙන දැනුම මේව හදාගන්න කුමන මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්ද කියන එක. එතකොට මේ වගේ නිර්මාණයක් කරගන්න පහසුවෙන් පුළුවන් ඔබට Microsoft Word භාවිතා කරලා. ඒකෙන් Microsoft Excel කියලා කියන්නේ ගිණුම් කටයුතු සඳහා ගණිතමය ශාස්ත්‍රයේ කටයුතු සඳහා භාවිතා කරන Office package එකේ තියෙන මෘදුකාංගය. ඒත් එක්කම Microsoft Access කියලා කියන්නේ database නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංගය. එතකොට මේ මෘදුකාංග අතරින් උපන්දින සුබ පැතුම් පතක් බර්ත්ඩේ කාඩ් එකක් නිර්මාණය කරගන්න වඩාත් සුදුසුම මෘදුකාංගය වන්නේ පැකේජ් එක වන්නේ Microsoft Word. එතකොට ඔබට නිවැරදි පිළිතුර තෝරගන්න මේ සඳහා ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් උනත් උපයෝග කරගන්න පුළුවන් ඔබ මේ සඳහා යොමු වෙලා තිබුණා නම්. හොඳයි.
එතකොට නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ Microsoft Word ලේඛන සඳහා නිර්මාණය කිරීම සඳහා තමයි අපි Microsoft Word භාවිත කරන ලිපි ලේඛන සකස් කිරීමට අපිට උපන්දින සුබ පැතුමක් වුණත් එකෙන් ලස්සනට නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. අපි 25 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. හොඳයි. මෙම ප්‍රශ්නයෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අර පෙර ප්‍රශ්නේ 24 වෙනි ප්‍රශ්නේ කතා කරා Microsoft Word පිළිබඳ දැනුම. මේ ප්‍රශ්නයෙන් ඔබ බලාපොරොත්තු වෙනවා ස්ප්‍රෙඩ්ෂීට් පිළිබඳ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් පිළිබඳ දැනුම. ඔබ ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් Microsoft Excel වගේ එහෙම නැත්නම් OpenOffice වල තියෙන භාවිතා කරන ස්ප්‍රෙඩ්ෂීට් මැනේජ්මන්ට් සඳහා භාවිතා කරන ඇප්ලිකේෂන් වගේ භාවිතා කරලා තිබෙනවා නම් ඔබට මේ ප්‍රශ්නයට තමත් පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. ඔබට මම මේ රූප සටහනකිනුත් ලබා දීලා තියෙනවා මේ ප්‍රශ්නයට අදාළ ආදර්ශයක්. එතකොට ඔබට මේ වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා. 25 වෙනි ප්‍රශ්නේ ඔබෙන් අහනවා ඉලෙක්ට්‍රොනික පැතුරුම්පතක පේලියක් හා තීරුවක් රෝ එකක් සහ කොලුම් එකක් එක්වන තැන හඳුන්වනුයේ පළවෙනි එක value, දෙවෙනි එක cell, තුන්වෙනි එක chart, හතරවෙනි එක form. උත්තර හතරක් ඔබට ලබා දීලා තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ තියෙන Excel worksheet එකක්. එතකොට Excel worksheet එකක column එකක් කියන්නේ මොකක්ද? row එකක් කියන්නේ මොකක්ද? cell එකක් කියන්නේ මොකක්ද කියලා අපි Excel වල සඳහා වීඩියෝ පාඩම් මාලාවක් අපේ පරිගණක YouTube channel එක හරහා මම කරගෙන යනවා. එතකොට ඔබට මේ වෙද්දිත් මම ඒ සඳහා පාඩම් දෙකක් වීඩියෝ දෙකක් නිර්මාණය කරලා තියෙනවා Excel මුල ඉඳලා ඉගෙන ගන්න. එතකොට ඔබට ඉතාමත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වීඩියෝස් නරඹන්න. Excel වල වෙනම playlist එක අපේ YouTube channel එකේ අන්තර්ගත වෙනවා. ඒ වීඩියෝ දෙක නරඹලා එකෙන් ඔබට ගොඩක් දැනුම එකතු කරගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් ඔබට දැනුම ලබා ගන්න පුළුවන් විදිහට තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ අදාළ පාඩම් කියලා දෙන්න ඔබට ඉතාමත් වැදගත් වෙන නිසා ඒකත් අධ්‍යයනය කරන්න. එතකොට මේ Excel worksheet එකක මෙන්න මේ පැත්තට තියෙන මේවට columns කියලා අපි කියනවා. columns අදාළ කරගෙන අපි කතා කරනවා. ඊට පස්සේදී අනිත් පැත්තට තියෙන මේවට අපි කියනවා rows කියලා. ඔබට මේ rows මේ worksheet එකේ පේන්න තියෙනවා. මේ පැත්තට තියෙන rows, මේ පැත්තට තියෙනවා columns. අන්න ඒවා ඡේදනය වෙන ස්ථානය මෙන්න මේ වගේ තැන් වල අපි කියනවා cell කියලා. එතකොට මේ cell වලට address ඔබට පේනවා මේ තියෙන තැන address එක C8 මේ name box එක පෙන්눔 කරනවා. එතකොට column එකක් සහ row එකක් ඡේදන ස්ථානට කියනවා cell එකක් කියලා. අන්න ඒකයි මේ ප්‍රශ්නයෙන් ඔබගෙන් අහන්නේ ඉලෙක්ට්‍රොනික පැතුරුම්පතක පේලියක් හා තීරුවක් එක්වන තැන හඳුන්වනුයේ cell එකක් යනුවෙන්. එතකොට ඔබට නැවත වාරයක් Excel අරගෙන මෙන්න මේ තියෙන Excel worksheet එක columns කොච්චරක් තියෙනවද, rows කොච්චරක් තියෙනවද, එතකොට formula bar එක කියන්නේ මොකක්ද, cell address කියන්නේ මොනවද, අන්න ඒව පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඔබට ඒ සඳහා YouTube channel එකේ තියෙන පාඩම් උපයෝගී කරගන්නත් පුළුවන්. ඔබගේ 10 ශ්‍රේණියේ තියෙන පෙළ පොතෙන් ඔබට ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයක් ලබා ගන්නත් පුළුවන්. අන්න ඒවා අධ්‍යයනය කරලා ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් පිළිබඳවත් ස්ප්‍රෙඩ්ෂීට් මැනේජ්මන්ට් යටතේ හඳුන්වන Microsoft Excel වගේ ඇප්ලිකේෂන් එකක් හොඳින් ප්‍රගුණ කරන්න ඔබට ඉතාමත් වැදගත් වේවි. අපි 26 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. හොඳයි. 26 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා අපි එදිනදා භාවිතා කරන personal computers අයත් වන පරිගණක කාණ්ඩය වනුයේ. දැන් අපි දන්නවා පරිගණක භාවිතා කරද්දී පරිගණක වර්ග කරනවා ආකාර කීපයකට. එකක් තමයි ඒකේ භාවිතා කරන තාක්ෂණය අනුව. අනිත් එක තමයි ප්‍රමාණය අනුව. ඒත් එකම යොදා ගන්න කාර්ය අනුවත් පරිගණක වර්ග කරනවා. එතකොට මේ පරිගණක වර්ග කරද්දී අපි දන්නවා විශේෂයෙන්ම analog computers, digital computers, hybrid computers ඒවා ඒ තාක්ෂණය අනුව අංකිත ප්‍රතිසම දෙමුහුම් ආදී වශයෙන් සහ ඊට පස්සේ අපි මේ ප්‍රමාණය අනුව විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක super computers ඊට පස්සේ mainframe ඊට පස්සේ mini computer ඊට පස්සේදී micro computers විදියටත් ඊට පස්සේ යොදා ගන්න අරමුණ අනුව general purpose, special purpose විදියට ඒක විශේෂ වශයෙන් වර්ග කරනවා. එතකොට අපි දන්නවා පරිගණක වර්ග කරද්දී අපේ පරිගණක අපි වැඩිපුරම භාවිත කරන පරිගණක තියෙනවා. ඒවා තමයි මේ personal computer PC කියලා කියන්නේ, laptop computer, palm top අල්ලගෙන යන්න පුළුවන් computers. මේ හැම දෙයක්ම වැටෙන්නේ micro computers යටතට. එතකොට උත්තර හතරක් දීලා තියෙනවා mini computers, mainframe computer, super computer සහ micro computer කියලා. ඇත්තටම මේක අයත් වෙන්නේ අපි භාවිතා කරන personal computer එක නැත්නම් laptop computer එක, palm top computer එක, ඔය අල්ල මත තියා වැඩ කරන computer කියන එක. මේ ආදී වශයෙන් සියලුම දේවල් වැටෙන්නේ මේ micro computers යටතට.
එතකොට ඔබගෙන් දැනුම අපේක්ෂා කරන සාමාන්‍යයෙන් පරිගණක වර්ගීකරණය පිළිබඳ දැනුම ඔබ සතු විය යුතුයි. මේ ඔබට ඊළඟ වෙනත් අවස්ථාවකදී වෙනත් ආකාරයකින් ඔබගෙන් අහන්න පුළුවන්. ඒක නිසා මම මෙන්න මේ chart එකක් ඔබට දැක ගන්න සැලැස්සුවා. මේ chart එකක් හදලා ඔබට මෙතෙන්ට මම දාලා දුන්නේ. ඔබට පුළුවන් ඒක කියවලා තවදුරටත් දැනුම වර්ධනය කරගන්න. 26 වෙනි ප්‍රශ්නයෙන් ඔබගෙන් අහපු personal computer අයත් වන පරිගණක කාණ්ඩය වනුයේ micro computers කාණ්ඩය. එම් බව හොඳින් මතකයේ රඳවා ගන්න. මේ තියෙන chart එකත් නැවත කියවලා මතකයේ රඳවා ගන්න උත්සාහ කරන්න. හොඳයි. අපි 27 වෙනි ප්‍රශ්නයට යමු. 27 වෙනි ප්‍රශ්නයේදී ඔබෙන් අහනවා සත්‍යතා වගුවක් දීලා මේ සත්‍යතා වගුව අයත් වෙන්නේ කුමන ద్వාරයකටද කියලා. අපි ඉගෙන ගන්නවා ගේට්ස් පිළිබඳව, ට්‍රුත් ටේබල් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. මේ ගේට්ස් ගැන ගත්තාම පස්සේ අපිට ප්‍රධාන වශයෙන් ගේට්ස් කිහිපයක් විෂය නිර්දේශය අපිට තියෙනවා. මේ හැම ගේට් එකක් පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. මේවාගේ ක්‍රියාකාරීත්වය, මේවාට ආදානය සහ ප්‍රතිදානය හැසිරෙන ආකාරය එකින් එක මතකයේ රඳවා ගන්න. එතකොට අපි බලමු ඉස්සෙල්ලම මේ O ගේට් එකේ ස්වභාවය කොයි වගේද කියලා. O ගේට් එක මම මෙන්න මෙතන ඇතුළත් කරලා තින ඔබට. O ගේට් එකේ ආදානය A සහ B නම් ප්‍රතිදානය A+B වලින් අපිට ගන්න පුළුවන්. එතකොට ආදානය බිඳුව බවට පත් වුණොත් ප්‍රතිදානයත් බිඳුවයි. මොකද බිඳුව එකතු කිරීම බිඳුව කියන්නේ බිඳුව නිසා. ඊට පස්සේ ආදානය එකක් බිඳුව අනෙක එකක් වුණොත් බිඳුවයි එකයි එකතු කරාම එකයි. ඒ අදහසින් අපිට A+B කියන O ගේට් එක ගන්න පුළුවන්. එතකොට 1.1යි 1. එතකොට O ගේට් එකේ ස්වභාවය තමයි A+B. එතකොට අපි බලමු මෙතන මේ O ගේට් එකක්ද තියෙන්නේ කියලා. එතකොට බිඳුව එකතු කරාම බිඳුවයි. ඒක හරි. එතකොට බිඳුව එකතු කරාට පස්සේදී එක ලැබෙන්න ඕන. නමුත් මෙතන තියෙන එක නෙමෙයි බිඳුව. එහෙනම් O ගේට් එක කියන O ద్వාරය කියන පිළිතුර වැරදි. අපි බලමු AND ගේට් එක. AND ගේට් එකේදී තියෙන සමීකරණය තමයි A.B. A.B කියන්නේ A සහ B කියන ආදාන දෙක ගුණ කරාට පස්සේදී ප්‍රතිදානයේ විදියට ලැබෙන පිළිතුර ලැබෙන්නේ A+B වලින් නෙමෙයි A.B වලින්. එතකොට A සහ B ගුණ කළා. අපි බලමු බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි, බිඳුව එකෙන් ගුණ කරාමත් බිඳුවයි, එක බිඳුවෙන් ගුණ කරාමත් බිඳුවයි, එක එකෙන් ගුණ කරාම එකයි. එතකොට අපි බලමු මෙතන මේ දීලා තියෙන සත්‍යතා වගුව කොයි විදියටද හැසිරෙන්නේ කියලා. right. A ආදානය සහ B ආදානය ගුණ කරාම බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. බිඳුව එකෙන් ගුණ කරාම බිඳුවයි. එක බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. එක එකෙන් ගුණ කරාම එකයි. එතකොට අපිට පේනවා මේ දීලා තියෙන ගේට් එක හරි. මේ ගේට් එක තමයි AND ගේට් එක. එහෙනම් AND ద్వාරයකට තමයි මේ දීලා තියෙන සත්‍යතා වගුව ගැලපෙන්නේ. ඔබට පුළුවන් මේ ඒත් එක්කම මෙන්න මේ අනෙකුත් ගේට්ස් පිළිබඳවත්, ඒවායේ හැසිරීම පිළිබඳවත්, ආදානය සහ ප්‍රතිදානයේ ආකාරයන් පිළිබඳව ඔබට නැවත වාරයක් අධ්‍යයනය කරන්න බලන්න පුළුවන්. මේ ප්‍රශ්නයත් එක්කම ඔබ මෙන්න මේ තියෙන ගේට්ස් වලට අදාළ සත්‍යතා වගු අධ්‍යයනය කරන්න. එතකොට ඔබට තවත් හොඳට මේ පාඩම ප්‍රගුණ කරන්න හැකියාව ලැබෙයි. හොඳයි, අපි 28 වෙනි ප්‍රශ්නයට යමු. හොඳයි, 28 වෙනි ප්‍රශ්නයෙන් පරිගණකයේ විශේෂ කාර්යයක් ඉටු කරපු පරිගණක ශාස්ත්‍රයට, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට විශේෂ කාර්යයක් ඉටු කරපු පුද්ගලයෙක් පිළිබඳ දැනුම ඔබෙන් විමසනවා. පළමු වෙබ් පිටුව නිමවනු ලැබුවේ. පළවෙනි පිළිතුර ලබා දීලා තියෙනවා බිල් ගේට්ස්, දෙවෙනි පිළිතුර ටිම් බර්නර්ස්-ලී, තුන්වෙනි පිළිතුර බ්ලේස් පැස්කල්, හතරවෙනි පිළිතුර චාල්ස් බැබේජ්. අපි මේ පිළිතුරු වලින් පිළිතුරු කිහිපයක් මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා චාල්ස් බැබේජ් කියලා කියන්නේ පරිගණක විද්‍යාවේ පියා විදියට සලකනවා. අපි මීට කලින් කතා කරා පරිගණක තාක්ෂණය හඳුන්වා දීම කියන කොටස යටතේ අපි YouTube channel මේ බව විශේෂයෙන්ම රූප සටහන් ආකාරයෙන් මම පැහැදිලි කරලා තියෙනවා. ඔබට පුළුවන් අපේ පරිගණක පන්තියේ YouTube channel එකට ඇවිල්ලා මේ පරිගණක ඉතිහාසය සහ පරිගණක තාක්ෂණයේ ගමන් මඟ කියලා මම වීඩියෝස් කිහිපයක් කරලා තිනවා. ඒවා නරඹන්න. ඒකේ තියෙනවා සම්පූර්ණ විස්තර. එතකොට බ්ලේස් පැස්කල් පළවෙනි ගණක යන්ත්‍රය නිර්මාණය කරා බ්ලේස් පැස්කල්. ඊට පස්සේදී බිල් ගේට්ස් කියලා කියන්නේ ඔබ දන්න වර්තමානයේ Microsoft සමාගම. මේ Microsoft සමාගමේ නිර්මාතෘවරයා විදිහට තමයි බිල් ගේට්ස් සලකන්නේ. එතකොට ඔහු සභාපතිත්වයෙන් යුක්තව මේ දක්වා Microsoft ආයතනය එනවා. එතකොට ඔබට මේ පිළිතුරු ටිකෙන් පළවෙනි වෙබ් පිටුව නිර්මාණය කරපු පුද්ගලයා විදිහට දෙවෙනි පිළිතුරේ සඳහන් වෙනවා ටිම් බර්නර්ස්-ලී. ඔහුගේ පින්තූරයක් මේකේ මම දාලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. 1989 දී තමයි මේ www කියන එක නිර්මාණය කරන්නේ.
එතකොට world wide web කියන එක අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් අන්තර්ජාලයේ සේවාවක් විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. ඔහු මේ සඳහා පේටන්ට් අයිතියවත් ලබාගෙන නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට භාවිතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලෝකයේ මහත් සේවාවක් කරපු පුද්ගලයෙක් ටිම් බර්නර්ස්-ලී ඔහු තමයි පළමු වෙබ් පිටුව නිර්මාණය කිරීමේ දායකත්වය ලබා දීලා තියෙන්නේ. ලෝකයට www හඳුන්වලා දෙන්නේ ටිම් බර්නර්ස්-ලී. ඔහුට උපහාරයක් වශයෙන් අපිට මේක සඳහන් කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු විදියට එනම් දෙවෙනි පිළිතුරු තෝරා ගන්නවා. ටිම් බර්නර්ස්-ලී ඔහුගේ රූප සටහනක් එක්කම ඔහුගේ පින්තූරයක් එක්කම මම මේ ඉදිරිපත් කරලා තිනවා. අපි 29 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. 29 වෙනි ප්‍රශ්නයෙන් ඔබෙන් අහනවා මේ දත්ත ගබඩා කිරීම පිළිබඳව. එතකොට දත්ත ගබඩා කිරීම සඳහා භාවිත කරන උපකරණ අතරින් ධාරිතාවය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ දීලා තියෙනවා ඔබට පිළිතුරු 4 උපාංග කිහිපයක්. එතකොට මෙන්න මේවයි භාවිතා වන ධාරිතාවයන් මතක ධාරිතාවයන් කොච්චරද කියලා කියන එක ගැන අවබෝධයක් තියෙන්නට ඕන. අපෙන් අහන්නේ අඩු එකේ සිට වැඩි එක දක්වා. ඒ කියන්නේ ධාරිතාවය අඩුම උපාංගය මොකක්ද? කුමන ස්ථානයේදී ධාරිතාවය අඩුම ධාරිතාවය වැඩිම භාවිතා කරන කුමන උපකරණයේද කියලා. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ රූප සටහනක් ඔබට දීලා තියෙනවා. මේකේ සයිස් එක වැඩිම ඒවා තමයි යට තියෙන්නේ. ඔබ සෙකන්ඩරි මෙමරි කියලා කියන්නේ ඒවා. අපි හાર્ඩ් ඩිස්ක් වගේ දේවල් වැටෙන්නේ ධාරිතාවයේ වැඩිම ඒකකයක් විදියට. එතකොට පිළිතුරු 4ෙම හાર્ඩ් ඩිස්ක් තියෙන අවසානයේට තියෙන පිළිතුරු තමයි නිවැරදි පිළිතුරු බවට පත් වෙන්නේ. එතකොට ඔබට පේනවා 2 සහ 4 කියන පිළිතුරු දෙක ඉවත් වෙලා යනවා. කෑෂ් මෙමරි සහ RAM තමයි ඒ පිළිතුරු දෙකේ අවසාන පිළිතුරු විදිහට සටහන් වෙන්නේ. එතකොට ඔබට කිසිදු ගැටලුවක් නැතුව 1 සහ 3 කියන පිළිතුරු දෙකෙන් ධාරිතාවය අඩු එකේ සිට වැඩි එක තෝරන්නයි තියෙන්නේ. එතකොට ඔබට පේනවා අපි දන්නවා hard disk එක ධාරිතාවය සාමාන්‍යයෙන් 1 TB, terabyte එකක්, terabyte දෙකක් ඔය වගේ වෙන්න පුළුවන්. එතකොට මතක ධාරිතාවය RAM එක 2GB නැත්නම් 4GB 8GB ආදී වශයෙන්. එතකොට අපි දන්නවා මේ දීලා තියෙන එකේ මේ කෑෂ් මෙමරි එකේ මේ දීලා තියෙන අපේ උපාංග 3න් අඩු ධාරිතාවයක් තියෙන කෑෂ් මෙමරි එකේ. එතකොට එහෙනම් මේ පිළිතුරු දෙකෙනුත් අපිට තෝරා ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර කෑෂ් මෙමරි කියන එක ඔබට පේනවා L1 කෑෂ් L2 කෑෂ් කියලා මේක සඳහන් වෙනවා. ඊට යටින් තමයි RAM තියෙන්නේ. එහෙනම් hard disk එක, RAM එක, කෑෂ් මෙමරි වැඩිපුරම ධාරිතාවයක් තියෙන hard disk එකේ නිසා ඒක අගට තියෙන්න ඕනේ. නම් අඩුම ධාරිතාවයක් තියෙන කෑෂ් මෙමරි වල නිසා කෑෂ් මෙමරි කියන එක ඉස්සෙල්ලම තියෙන්නත් ඕන. එතකොට තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. ඔබට මෙන්න මේ දාලා තියෙන රූප සටහනේ මේ මෙමරි වල එහෙම නැත්නම් මේ ගබඩා ඒකකයන්ගේ වේගය සම්බන්ධව එහෙම නැත්නම් ඒවට වැය වෙන මුදල සම්බන්ධවත් මම මේකේ සටහන් කරලා තියෙනවා ප්‍රමාණය හා සම්බන්ධව වගේම. එතකොට වැඩිම මුදලක් දරන්න වෙන්නේ cost එක වැඩිම මේ register memory එක, cache memory එක, ඊට පස්සේ RAM වලට, ඊට පස්සේ තමයි මේ secondary memory සඳහා අපි මුදල් වැඩිපුර මුදලක් වැය කරන්න වෙන්නේ. එතකොට අඩු මුදලක් තමයි අනිත් ඒවාට සාපේක්ෂව මේ secondary memory එකේ අපිට ගෙවීම් කරන්න සිද්ධ වෙන්නේ. ස්පීඩ් එක ගත්තාම නැත්නම් වේගය ගත්තාම මේ වැඩිම වේගයක් තියෙන්නේ මේ රෙජිස්ටර් මෙමරි වල. අඩුම වේගයක් තියෙන්නේ සෙකන්ඩරි මෙමරි සඳහා භාවිත කරන උපකරණ වල. ඔන්න ඔය විදිහට අපි 29 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරාම ඔබට පිළිතුර 3 වෙනි එක විදිහට ගන්න පුළුවන්. ඔබට මේ රූප සටහන භාවිත කරලා තව තවත් දැනුම එකතු කරගන්න හැකියාව තියෙනවා. හොඳයි අපි 30 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. 30 වෙනි ප්‍රශ්නයෙන් ඔබෙන් අහනවා කොටස් කිහිපයක් මෙන්න මේ විදිහට මම ඔබට ඉදිරිපත් කරනවා parts of an email address කියලා. එතකොට මේ email address එකේ ඉස්සෙල්ලම සඳහන් වෙන්නේ username එක, ඊට පස්සේ @sign එක, ඊට පස්සේදී මේකේ domain name එක, ඊට පස්සේදී extension එක. එතකොට මෙන්න මේ @ සලකුණ අනිවාර්යයෙන්ම email address එක තියෙන්නට ඕන. ඔබට මේ පිළිතුරු ටික බැලුවට පස්සේ ඔබට මේ @ සලකුණ තියෙන, @sign එක තියෙන එකම එක පිළිතුරයි තියෙන්නේ. එතකොට මේ පිළිතුර ඔබට නිවැරදි පිළිතුර කියලා තෝරගන්න හොඳටම ප්‍රමාණවත් මේ තියෙන එවෙන්. එතකොට ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු මේ parts of an email address කියන එකේදී ඔබ බලන්න username එක, @sign එක, domain එක, extension එක ආදී වශයෙන් විද්‍යුත් තැපැල් ලිපිනයක් කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. දැන් මේ යටින් පෙන්නනවා අපේ පරිගණක පන්තියේ email address එක. අපේ පරිගණක පන්තිය මේකේ NA නෑ. එතකොට අපේ පරිගණක පන්තිය ඒ නොමැති අකුරක් විතරයි තියෙන්නේ. එතකොට මේ email address එකට ඔබට පුළුවන් ඔබගේ අදහස් සහ යෝජනා අපිට එවන්න. ඒ වගේම comment section එකට දාන්නත් පුළුවන්. ඔබට මේ ප්‍රශ්නාවලිය තවදුරටත් කුමන ප්‍රශ්න වලින් සමන්විත යුතුද? ඔබට අමාරු ඒකකයන් තියෙනවද? අන්න ඒ වගේ දේවල් ඔබට පුළුවන් email address එක හරහා අපිට යොමු කරන්න. එතකොට අපි ඒ සඳහා ඔබට අවස්ථාව සලසලා දීලා
ඔබට අපහසු ප්‍රශ්න වැඩිපුර සාකච්ඡා කරන්නට අපිට හැකියාව තියෙනවා. එතකොට මම දැනට මේ දෙවෙනි වීඩියෝ හරහා ඔබට කරුණු ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. හොඳයි. අද දවසේ අපි බලාපොරොත්තුව මේ ප්‍රශ්න ප්‍රමාණය මෙතනින් අවසන් කරන්නට. එතකොට මේ වෙද්දී අපි ප්‍රශ්න 30ක් සාකච්ඡා කරලා තිනවා පළවෙනි වීඩියෝවෙන් සහ දෙවෙනි වීඩියෝවෙන්. මේ වීඩියෝ දෙකම හොඳින් නරඹලා ඒවා ඉතින් විශේෂ කරුණු සටහන් කරගන්න. මේ ප්‍රශ්න පත්‍රය ඔබ අපේ link එකෙන් download කරගන්න. ඒවා වෙනම ෆයිල් එකකට එකතු කරගන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඔබගේ යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න. ඔබේ තියෙන අදහස් අපිට comment කරන්න. ඔබ මේ channel එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනවා නම් අපිට ඒක තමයි ලොකුම සතුට. ඔබට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්නට අපි මේ වීඩියෝ පාඩම් මාලාව කෙසේ වෙනස් විය යුතුද යන අදහස් ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙනකම් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.